සුබ දසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අපි මේ සතිය පුරා කතා කරන කාරණා දෙස අවධානය යොමු කළොත් විශේෂයෙන්ම යුක්‍රේන රුසියා අර්බුදයේ සිට සති දෙකක කාලයක් ගත වී තිබෙනවා. ඊයේ වන විට බලශක්ති ක්ෂේත්‍රයේ ගත් විටදී බරපතල ව්‍යසනයකට ගමන් කරමින් පවතිනවා. ගෑස් මිල ඉතිහාසයේ වැඩිම මිලකට යනවා. ඉන්ධන මිල ඉතිහාසයේ වැඩිම මිලකට යනවා. ඒ වගේම තමයි කොච්චර කරත් අර්බුදයක අපි හිටියා තෙල් සම්බන්ධයෙන් ඒ අර්බුදය තවත් ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. ඊයේ රාත්‍රියේදී IOC මිල වැඩිවීමත් එක්ක ඉතිහාසයේ සිදුවෙච්ච වැඩිම මිල වැඩිවීම කියන දේ පාරිභෝගික ජනතාවට දරන්නට සිදුවෙන කේදනීය තත්ත්වයක අපි ඉන්නේ. ඉතින් මේ දේවල් ජනතාවට අමාරුයි. නමුත් මොකද්ද කරන්න කියන දේ පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍යව තියෙනවා. මේ දේ මේ විදිහට තියෙනකොට අනිකුත් කාරණා පිළිබඳව කතා කරනවා. මේ හුදෙකලාව මේ දේවල් අමතක කරලා කතා කරනවා නෙවෙයි. අපි මේ මොහොතේදී කතා කළ යුතු තවත් සුවිශේෂී මාතෘකාවක් තිබෙනවා. ඒ තමයි පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම කියන කාරණය. ඔබට මතක ඇති එක්ස්ප්‍රෙස්වෙල් නෞකාවත් එක්ක අපි දැවැන්ත ආකාරයෙන් කතා බහක් ගොඩනැගුවා සාගරය සහ වෙරළ තීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ වගේම තමයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිළිබඳ ලොකුම කතා බහ ඇති වෙන්නේ මේ කාල සීමාවත් එක්ක සහ මේ ආයතනයේ වැදගත්කම පිළිබඳ වැඩිපුරම අවධාරණය වුණේ මේ කියන කාලවකවානුවේදී. ඒ ආරම්භයේ සිටම සභාපතිතුමිය අපිත් එක්ක දිගින් දිගටම සාකච්ඡා කළා. අපි අද යලිත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ MV එක්ස්ප්‍රෙස්වෙල් නෞකාව වගේම ඊට අමතරව මේ වන විට සාගරය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ වුණු ක්‍රියාවලීන්ට අවතීර්ණ වෙනවා. බෙරළ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ක්‍රියාවලීන්ට අවතීර්ණ වෙනවා. එපමණක් නොව සාමාන්‍යයෙන් අපි බලන කෝණයන් වලට එහා ගියපු අපට නොපෙනෙන පරිසර පද්ධතිය අපකීර්තියට ඉතාමත්ම ප්‍රශ්නයකට මුහුණ දෙන කාරණාවන් බොහෝමයක් තියෙනවා. ඒවට අදාළ වැඩපිළිවෙල ගැන කතා කළ යුතුයි. ඒ වගේම තමයි සමහර අවස්ථාවන් වලදී අප දුටුවා නෞකාව ගිලුණු අවස්ථාවේදී වුණත් සමහර නීති අපිට හරස් වෙනවා. ඒ නිසා සමුද්‍ර පද්ධතියත් එක්ක තියෙන නීති රීති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ දේවල් වලට මොකද්ද වෙන්නේ? මේ නිසා මේ ප්‍රගතිය කුමක්ද මේ 2022 වර්ෂය ඇතුළතදී මොකක්ද ඉදිරි වැඩපිළිවෙල කියන දේ පිළිබඳ අපි සාකච්ඡා කරනවා අද දවසේදී. අප බොහොම ගෞරවණීයව ආරාධනා කළා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිතුමිය නීතිඥ දර්ශනී ලහදපුර. අයිබෝන්. බොහොම ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍ය අධිකාරීතුමන් ජගත් ගුණසේකර මහත්මයා. අයිබෝන්. බොහොම ගෞරවණීයව ඔබතුමන්වත් පිළිගන්නවා. ගෙවුණු වර්ෂය කොහොමද අපි අනිකුත් කාරණා වලට එන්න කලින් ගිය අවුරුද්දේ කොහොමද වැඩ කටයුතු සභාපතිතුමින්? ඇත්තටම ගිය අවුරුද්දේ ප්‍රගතිය සමාලෝචනය කෙරුවොත් ඉතාමත් අභියෝගාත්මක වසරක් වෙනත් වසරට සාපේක්ෂව 2020ත් යම් කිසි ආකාරයකට අපිට අභියෝගයක් වුණා MT New Diamond නෞකාවත් එක්ක කොවිඩ් තත්ත්වයත් එක්ක 2021 වසරේදී ඒ අභියෝග ඉතාමත් දැවැන්ත තැනකට ගියා. අපිට ලොක්ඩවුන් කීපයක් අතරතුර අපිට MV එක්ස්ප්‍රෙස්වෙල් නෞකාවේ අනතුරට මුහුණ දෙන්න වුණා. ඉතින් ඒක දැවැන්තම අභියෝගයක් අපි වගේ කුඩා ආයතනයක් ලංකාව වටේම තියෙන වෙරළ තීරය රැක බලා ගන්න ලංකාව වගේ අටගුණයක් තියෙන සාගරය රැක බලා ගන්න 225 දෙනෙක්ගේ කණ්ඩායමක් තමයි ඉන්නේ. එතකොට ඒ වෙනකොටත් යම්කිසි පුරප්පාඩුත් එක්ක ඉතාමත් සේවක සංඛ්‍යාව ගත්තම ඉතාමත් අඩු තත්ත්වයක් රටේ කොවිඩ් තත්ත්වයක් තිබුණා. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපි මම හිතනවා ඉතාමත් හොඳ විදිහට ඒ අභියෝග සියල්ලට මුහුණ දුන්න ආයතනයක් විදිහට ඒ වගේම අනිත් ආයතන සියල්ලම සම්බන්ධීකරණය කරගැනීමේ කරගෙන රටක් විදිහටත් මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම මේ ප්‍රශ්නය අපේ තත්ත්වෙන් ඉස්සරහට අන්තර්ජාතික තත්ත්වයට ගෙනියන්න පුළුවන් නීති රීති ආදී වූ දේවල් ඉදිරි ප්‍රගමනයක් ගැනත් අපි කටයුතු කරලා තියෙනවා. අපි වන්දි ලබාගෙන තියෙනවා. පරිසර හානිය ගණනය කරලා තියෙනවා. මේ සියල්ලම ගත්තම මම හිතනවා අපි හොඳ තැනක ඉන්නවා. ඒ වගේම මේ නෞකාව ප්‍රශ්නය අමතක කෙරුවොත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහටත් අපි තිබුණනේ අචීව් කරන ටාගට්ස් කියන්නේ අපි ළඟා වෙන්න තිබුණ ඉලක්කයන් ඉතාමත් ඉහළින්. ඒ වගේ දෙතුන් ගුණයකටත් වඩා ආදායම උපයගෙන ඉතාමත් හොඳ සාර්ථක තැනක ඉන්නවා කියලා කියන්නට පුළුවන්. අපිට නැවේ ප්‍රශ්න තමයි මූලිකවම ගන්න පුළුවන් වෙන දේ තමයි ඒ තමයි සාකච්ඡා උනේ සංසන්දනාත්මකව. මෙක්සිකෝ බොක්කේ ඇතිවුණු නෞකා අනතුරත් එක්ක සිදුවුණු තෙල් කාන්දුවත් එක්ක සිදුවුණු පරිසර විනාශයේදී ලබා දුන්නු වන්දිය සහ ශ්‍රී ලංකාවේදී මේ පරිසර පද්ධති විනාශවීමට අදාළ වුණු වන්දිය තමයි සංසන්දනාත්මකව බොහෝ තැන්වලදී කතා වුණේ. දැනට ලැබිලා තියෙන මුදල් ප්‍රමාණය කොච්චරද? සැලකිය යුතු ප්‍රමාණයක් ලැබිලා තියෙනවද? තව කොච්චර ලැබෙන්න තියෙනවද? මේ ලැබුණු ප්‍රමාණය ප්‍රමාණවත්ද වෙච්ච හානිය පූර්ණයට? ඔය චාමර මම පොඩි ප්‍රවේශයක් ගන්නවා මේ පිළිතුරු දෙන්න කලින්. ගොඩක් වෙලාවට මෙක්සිකෝ බොක්කේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් ආයතනය මගින් සිදු වූ තෙල් කාන්දුවයි මේ අනතුරයි ගැන සංසන්දනය කරන්න බෑ. අපි සංසන්දනය කරන්න එක සමාන අනතුරු දෙකක්. ඒතකොට මේකේ
සමහර පැති වලින් මේක ප්‍රතිඵලය විශාල වෙන්න පුළුවන්. සමහර පැති වලින් ඒ තරම් ප්‍රතිඵලයක් නැති වෙන්න. කියන්නේ හානිකර තත්ත්වය මත වෙන්නට පුළුවන්. රටක් විදියට ගත්තම අපි දැනට රුපියල් බිලියන මිලියන නෙමෙයි බිලියන 1.5කට වඩා වැඩි මුදලක් මේ වෙනකොට ලබාගෙන තියෙනවා. මම රුපියල් වලින්ම කිව්වොත් මගේ අතේ දැන් තොරතුරු තියෙන රුපියල් වලින් අපිට මූලිකවම 2021 7 වෙනි මාසේ හම්බෙලා තියෙනවා මිලියන 719ක්. ඉන්පසු අපිට මිලියන 73ක් ලැබිලා තියෙනවා 11 වෙනි මාසේ 30 වෙනිදා. දෙවෙනි මාසේ 15 වෙනිදා නැවතත් මිලියන 352ක් ලැබෙනවා. ඒ වගේම තුන්වෙනි මාසේ 4 වෙනිදා වෙනකොට තව මිලියන 441ක් සමස්තයක් විදියට ගත්තම බිලියන 1යි මිලියන 586ක මුදලක් අපිට රජයක් විදියට ලැබිලා තියෙනවා. හැබැයි මතක් කරන්න ඕනේ අපි අපිට මේ මුදල ලැබුණේ අපේ වෙච්ච පරිසර හානියට නෙමෙයි. දරපු වියදමට. ඒතර පරිසර හානිය කියන එක තව ගණනය කරනවා. ඒක ඇත්තට මීට වඩා විශාල මුදලක් වෙනවා කියන එක අපි අනිවාර්යයෙන්ම දන්නවා. මොකද අපේ විශාල පරිසර පද්ධතියකට හානි වුණා. එතකොට ඒ මුදල අය කර ගැනීමේ කටයුත්තට අවශ්‍ය පසුබිම් අපි සකස් කරනවා. අදාළ විද්‍යාත්මක වාර්තා සකස් කරනවා. එතකොට ඒදී දීවරීන්ට වෙච්ච හානිය, වෙරළ පද්ධතියට වෙච්ච හානිය හැම දෙයක් මේ ඒට අතුලත් වෙනවද? ඔව් ඇත්තටම අපිට මේ හානිපූර්ණ රක්ෂණ නීතියේ තියෙන එකක් තමයි මේ නාවක රක්ෂණ නීතියේදී අපිට හානිපූර්ණය කරගන්න පුළුවන් අපිට වෙන ආර්ථික හානිය. ඒක තමයි අපි මේ හානිපූර්ණය කරගන්නමින් යන්නේ. යම් කිසි දේපලකට හානි වුණා නම් උදාහරණයකට දීවරයෙක්ගේ යාත්‍රාවලට ඔවුන්ගේ ආම්පානවලට එහෙම නැත්නම් ගොඩනැගිලි යම් කිසි දෙයකට හානියක් වුණා නම් ඒ දේපලට වෙච්ච හානිය අපිට ගණනය කරන්න පුළුවන්. ඊපස්සේ අපිට පුළුවන්කම තියෙනවා මෙම හානි වෙච්ච දේවල් යථා තත්ත්වයටපත් කරන්න. පරිසර හානිය නිකම්ම පරිසර හානිය ගණනය කිරීමකින් නෙමෙයි. සමහරවිට සමහරලාට අපි දැකලා තියෙනවා පරිසර වේදීන් සහ සමහර අය කියනවා කැස්බෑයකට රුපියල් මිලියන 20000ක් වෙන්න පුළුවන් නැත්නම් මිලියන 2000ක් වෙන්න පුළුවන්. එතකොට කැස්බෑව මෙච්චරක් කරනවා. එහෙනම් මෙච්චර පරිසර අපි පරිසර කැස්බෑව වෙනුවෙන් මෙච්චර මුදලක් ලැබෙන්න ඕනේ වගේ අපි අර එන්වයරන්මන්ටල් ඉකොනොමික්ස් කියන අර સિદ્ધාන්ත මත ගණනය කිරීමක් කරනවා. නමුත් නාවක ශාස්ත්‍රයේ වන්දි පියවීමේදී නැත්නම් රක්ෂණයේදී ගොඩක් වෙලාට යථා තත්ත්වයට පත් කිරීම කියන එකට තමයි වන්දි ගෙවන්නේ. උදාහරණයකට කැස්බෑව අපි දන්නවා 370කට ආසන ප්‍රමාණයක් නැති වුණා. මියගියා ඒ දැකපු ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන් මියගිය ප්‍රමාණය. ඒතකොට ඒ පරිසර පද්ධති නැවත යථා තත්ත්වයට පත් කරන්න අපිට යම් කිසි වියදමක් දරන්න වෙනවා. මේ වියදම ඇත්තටම අර කැස්බෑ වගේ වියදමකට වඩා වැඩි. ඒතර ඒ යථාපූර්ණය කරන්න යථා තත්ත්වයට පත් කරන්න අපි කරන වියදම අපිට ගණනය කර මේ වන්දියක් විදිහට ලබා ගන්න පුළුවන්. ඒතර අපි මේ පරිසරයේ හානිය ගණනය කරන්නේ අපි විද්වත් කමිටුවට දීලානේ අපිට අපිට ලබා ගන්න පුළුවන් වන්දියට සීමා වෙලා ඒක ફોකස් කරන් ඒක අවධානය කරන් හානිය ගණනය කරන්න කියලා අපිට කියලා නැහැ. අපි ඕන්ට දීලා තියෙන TOR එකේ තියෙන්නේ සමස්ත හානිය ගණනය කරන්න. සමස්ත හානිය අධ්‍යයනය කරන්න. ඒ සමස්ත හානිය අධ්‍යයනය කිරීම තමයි මේ පරිසර පද්ධති වලින් යථා තත්ත්වයට පත් කරන්න සහ දීර්ඝකාලීනව මේ නිරීක්ෂණය කරන්න රිසර්ච් කරන්න ස්ටඩි කරන්න මොනිටර් කරන්න කියන මේ කාරණාවලට අපිට වන්දි ලබා ගන්න පුළුවන්. ඒත් අපේ විද්වත් කමිටුව දැනට කරන්නේ මේ කාර්යයට අවශ්‍ය දත්ත එකතු කරගෙන කොච්චර හානියක් වුණාද කැස්බෑ මෙපුණ ප්‍රමාණය මැරුණා නම් ඔවුන්ව පරිසරයේ සංරක්ෂණය කරලා ඇති කරන් කැස්බෑ මේ තරම් ප්‍රමාණයක් කොපමණ මුදලක් වැය වේද ආදී වූ ගණනය කිරීම තමයි ඉස්සරහට අපි කරමින් යන්නේ. අර අලිසබ්රි එමතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවෙන්ද ඒකත් කරන්නේ? ඔව් ඇත්තටම ඒකත් මම මතක් කරන්න ඕනේ අපි ආයතනයක් විදිහට සහ රටක් විදිහට ඉස්සරහට යෑමේ විශාල ගෞරවයක් තිබෙනවා අධිකරණ ඇමතිතුමා ප්‍රමුඛ ඒ සමස්ත කණ්ඩායමට අධිකරණ ඇමතිතුමා මේකේ මූලිකත්වය ගන්න. ඒ වගේම අපේ අමාත්‍යාංශ ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා මොහන් පීද සිල්වා ඇමතිතුමා සහ වරාය ඇමතිතුමා අපේ රෝහිත අබේගුණවර්ධන ඒ වගේම විශේෂම කාංචන විජේසේකර ඇමතිතුමා මේ ඇමතිතුමා සීල දෙනාම කමිටුවක් විදිහට නීතිපතා මේ සාකච්ඡාවල සම්බන්ධ වෙන ඒ වගේම අනු කමිටු කීපයක් තියෙනවා. අපි පරිසර හානිය අපි ගණනය කරන ගමන් දීවර ශේෂ්ත්‍ර වෙච්ච හානිය දීවර අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් අනු කමිටුවකින් සිද්ධ කරනවා. ආර්ථික හානිය වරායහ නාවක අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් තිබුණා. ඒ වගේම තව තියෙනවා නීති මේ එකම නීතිය පිළිබඳව පවතින නීතිය වෙනස් කරන්න නාවක නීතිය වෙනස් කරන්නට කමිටුවක් තිබෙනවා ජනාධිපති නීතිඥ චන්දක විජේසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ වගේම කමිටු කීපයක් මෙතන තියෙනවා. සියලු දෙනාගේම සහභාගීත්වය සහයෝගයෙන් තමයි අපි මේ රටක් විදිහට මේ කාර්යවේදී ඉතාමත් හොඳට මුහුණ දුන්නේ කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ කියන්නේ රටට පාඩුවක් නොවන සහ වෙච්ච පරිසර හානියට පාඩුවක් නොවන විදිහේ වන්දියක් ලැබෙයි කියන විශ්වාසයක් තියෙනවා. පැහැදිලිව මේ විශ්වාසය තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම මේ අතිගරු අග්‍රාමාත්‍යතුමා එතුමා තමයි අපේ කැබිනට් ඇමතිවරයා. ඒකට එතුමාලා දෙදෙනාම උපදෙස් දීලා තියෙනවා. අපි මෙතනින් එහාට මේ අනතුරු වළක්වා ගන්නට ඕනේ. ඒක නිසා නාවුක අනතුරු කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ තියෙන්නට ඕනේ. මොකද අපිට හීනයක් තියෙනවා නාවක මර්මස්ථානයක් වෙන්න. එතකොට අපි ආර්ථික අපේ පිහිටීමේ තියෙන ආර්ථික වටිනාකම අපි තේරුම් ගන්නවා වගේම ඒකත් එක්කම සමගාමී වෙන පරිසර තර්ජනය අපි තේරුම් අරගෙන ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒ කාර්යයත් මේ හා සමගාමීව සිද්ධ වෙනවා කියලා කියන්නේ. මේ කාරණේත් අපි මුලින්ම නිරවුල් කරගන්න ඕනේ. මොකද මේක තමයි මේ සමාජයේ ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තිබුණේ. දැන් ඊට අදාළ වුණු යාන්ත්‍රණය කොහොමද? වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදය කොහොමද? ආයෙ මෙහෙම දෙයක් සිද්ධ වුණොත් ඊට අදාළ වුණු නීති සම්පාදනය වෙන්නට ඕනේ කොහොමද කියන දේ තමයි මේ මූලිකව පැහැදිලි කරගත්තේ. ඊළඟට තියෙන දේ තමයි මේ මොහොත වන විටත් සාගරය තුල අප මෙතනින් ගොඩබිමේ සිට නොදකින දැවැන්ත භූමිකාවක් තිබෙනවා. සාගර පද්ධතිය ආරක්ෂා වන විදිහට මේ සුන්බුන් ඉවත් කර ගැනීම කියන ක්‍රියාවලිය. සාමාන්‍ය අධිකාරීතුමනි කොහොමද ඒ සුන්බුන් ඉවත් කර ගැනීමට අදාළ වුණු ක්‍රියාවලිය මේ වෙද්දී? නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමත් ගිලුණු නෞකාව ඉවත් කිරීමෙත් කටයුතු පෞද්ගලික සමාගම් දෙකකින් නෞකා හිමියා එහෙම නැත්නම් රක්ෂණ සමාගම් මගින් පත් කරපු පෞද්ගලික සමාගම් දෙකක් මගින් තමයි සිදු කරමින් පවතින්නේ. එක සමාගමක් ඇමරිකානු සමාගමක් වන රිසර්ව් කම්පැනි කියන එක. ඒකෙන් මූලිකව කරන්නේ සාගර පරිසර පද්ධතියට ඇතුළු වුණු නෞකාවේ ගිනි ගැනීම හින්දා බහලුම් විශාල ප්‍රමාණයක් එකතු වුණා. මෙන්න මේ සාගරය තුළ විසිරලා තියෙන බහලුම් පිළිබඳ සොයා බලලා ඒ බහලුම් ඉවත් කිරීම. ඒ බහලුම් ඉවත් කිරීම මේ වෙනකොට 82%ක් වගේ ප්‍රමාණයක් මෙලෙස ගිලුණු බහලුම් ඉවත් කරලා තියෙනවා. විශේෂයෙන් ගිලුණු නෞකාවේ ඉඳන් කිලෝමීටර් 1ක් අර සහිත ප්‍රදේශයේ යම් බහලුම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මීටර් 10ට අඩු ගැඹුරු සහිත ස්ථානවල බහලුම් යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ කලාප දෙකේ ඇරෙන්න අනිත් කලාපවල විසිරුණු බහලුම් මුහුදු පතුලේ ගිලිලා තිබුණු බහලුම් මේ වෙනකොට රිසෝල් කියන මේ සමාගම මගින් ඉවත් කරලා තියෙනවා. ඊට අමතරව ගිලිනු නෞකාව එහෙම නැත්නම් wreck removal එක කරන්න තවත් සමාගමක් චයිනීස් කම්පැනි එකක් ෂැන්හයි සල්වේජ් කම්පැනි කියන කම්පැනි එක මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. එතනදී මේ ගිලිනු නෞකාව ඉවත් කරන්න අවශ්‍ය කටයුතු විශේෂයෙන් ඒ අය මේ ගිලිනු නෞකාව මුහුදු පතුලෙන් සර්ෆේස් එකට ගෙන්න එහෙම නැත්නම් ජල තීරයේ උඩ පාවෙන මට්ටමට ගෙන එන්න මේ ගිලිනු නෞකාව හරහා පතුල හරහා ස්ලිං 63ක් දාන්න මේ වෙනකොට යෝජනා කරලා තියෙනවා. ඒ ස්ලිං මුහුදු පතුලේ හොරිසොන්ටල් ඩ්‍රිලින් කියන විශේෂ උපක්‍රමයක් යටතේ නෞකාව මගින් මේ ස්ලිං එස්ටැබ්ලිෂ් කරන එක මේ වෙනකොට කරනවා. ඒ ස්ලිං 63 එස්ටැබ්ලිෂ් කරාට පස්සේ නෞකාව රීසර්ෆේස් කරන්න යම් විදියක නෞකාවේ තියෙන තත්ත්වය අනුව කෑලි දෙකකට කපලා ඒ වගේම එකමඩේෂන් කොටස තියෙන බ්‍රිජ් එක ඉවත් කරලා කෑලි දෙකකට කපලා මේ කෑලි දෙක වෙන වෙනම ප්‍රහාණය කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොට සම්පාදනය කරමින් තියෙනවා. අර තෙල් තොගයක් තිබුණානේ. මේ තෙල් තොගය සම්බන්ධයෙන් කොහොමද වැඩපිළිවෙල? ඇත්තටම තෙල් නෞකාව ගිනි ගන්න මොහොත වෙනකොට තෙල් යම් ප්‍රමාණයක් තිබුණා. තෙල් ඒ වගේම ගින්න හින්දා තෙල් යම් ප්‍රමාණයක් යම් විදියකට ගින්නත් එක්ක එකතු වෙලා විනාශ වෙලා ගියා. යම් තෙල් ප්‍රමාණයක් මුහුදට පෞගිය මාස 2-3 කාලයක සුළු වශයෙන් මුහුදු පරිසරයට එකතු වෙලා වාෂ්ප වෙලා සාගරය තුලදීම තෙල් ස්තරේ නැති වෙලා ගියා. අපේ දවල් පැවිසි අතර පුරාම ඒක අධීක්ෂණයක් කරා මම හිතන්නේ දෛනිකවම. ඔව් මීපා ආයතන විදිහට එහෙම නැත්නම් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට ඒක අපේ වගකීමක් පනත අනුව පැවරලා තියෙන ඒ කටයුතු අපි නිරීක්ෂණය කරා. එකෙන් සිදුවෙන සමුද්‍ර පරිසර දූෂණය මොන වගේ එකක්ද ඒක අපේ වෙරළ කරා එනවද කියන එක නිරන්තර නිරීක්ෂණය කරා. එහෙම තත්ත්වයක් වාසනාවකට තෙල් මගින් වෙරළ කලාපයේ දූෂණය වීමක්, වෙරළ කලාපයේ තියෙන පරිසර පද්ධති දූෂණය වීමක්, එමගින් වෙරළ කලාපයේ සිදු කරන ආර්ථික කටයුතු වලට බලපෑමක් සිදු වුණේ නැහැ. මේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුත්තේ පිරිවැය කිසිම විදිහකින් ශ්‍රී ලංකාවට කරන්න ඕන වැඩක්ද නැත්නම් මේක අදාළ සමාගම විසින් කළ යුතු එකක්ද? නැහැ, ඇත්තටම නෞකා හිමියා වෙනුවෙන් පෙනී සිටින නෞකාවේ රක්ෂණ සමාගම තමයි මේ අර මං කලින් කියපු කම්පැනි දෙකම තෝරගෙන මේ සඳහා පත් කරලා ඒ කටයුතු කරන්නේ. මෙහිදී ශ්‍රී ලංකා රජයට කිසිදු වියදමක් දැරීමට සිදු වෙන්නේ නැහැ. හැබැයි මේ කටයුතු නිරීක්ෂණය කිරීමේදී අපිට යම් පිරියයක් යනවා නම් ඒ පිරියයි සියල්ල නෞකා හිමියාගේ එහෙම නැත්නම් රක්ෂණ සමාගම හරහා අය කර ගැනීමට අවශ්‍ය කටයුතු අපි මේ වෙනකොටත් සිදු කරමින් පවතිනවා. අර
ප්ලාස්ටික් පෙලට්ස් එහෙම බොහෝ ප්‍රමාණයක් මේකෙන් එළියට ආවා. ඒ වගේම මේකේ තවත් රසායනික ද්‍රව්‍ය සහිතුණු කන්ටේනර්ස් තිබුණා කියන කාරණේ කියවුණා. වෙච්ච තත්ත්වයේ ගත්ත විටදී පරිසර පද්ධතිය දැන් ඒක යම් ආකාරයකින් සාගර පද්ධතිය සාමාන්‍ය තත්ත්වයට පත් වෙලාද නැත්නම් මේ දූෂිත වූ තත්ත්වයේ තාමත් බලපෑම තියෙනවද? ඇත්තටම සාමාන්‍ය තත්ත්වයට පත් වුණාද නැද්ද කියන එක මත පර්යේෂණ මත තමයි පර්යේෂණ දත්ත විශ්ලේෂණයේ අවසානයේදී තමයි අපිට හරි විදියට කියන්න වෙන්නේ මොන වගේ බලපෑමක් වුණාද ඒ බලපෑම මේ වෙනකොට මොන මට්ටමේද තියෙන්නේ කවද වෙනකොට යථා තත්ත්වයට පත් වේද කියලා. ඒකටත් එක එක පරිසර පද්ධති දැන් සාගර පරිසරය තුළ විවිධ පරිසර පද්ධති තියෙනවා. මේ ප්ලාස්ටික් පෙලට් රසායන ද්‍රව්‍ය මගින් කොරල් පර වලට වෙන හානිය වෙනස් වෙන්න පුළුවන්. මැන්ග්‍රූව්ස් එහෙම නැත්නම් කඩවලාන වලට වෙන හානිය වෙනස් වෙන්න පුළුවන්. මේක දීර්ඝ කාලීන වගේම කෙටි කාලීන වෙන්න පුළුවන්. ඒක නිවැරදි විදියට පර්යේෂණාත්මකව දත්ත විශ්ලේෂණය කිරීම තුලින් පමණයි කියන්න පුළුවන්. මේ වෙනකොටත් ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් පවතිනවා. යම් යම් හානි වෙරළ කලාපයට වුණු හානි වළක්වන්න තමයි හැකි ඉක්මනින් මේ ප්ලාස්ටික් පෙලට්ස් එහෙම නැත්නම් ප්ලාස්ටික් නර්ඩල් කියන වෙරළ කලාපයට එකතු වුණු මේ ද්‍රව්‍ය හැකි ඉක්මනින් ඉවත් කිරීමේ කටයුතු කෙරෙන්නේ. විශේෂයෙන් කිරින්දේ ඉඳන් පුත්තල මෙහා කෙළවර දක්වා මන්නාරම දක්වා යම් යම් කොටස් වල මේ ප්ලාස්ටික් පෙලට්ස් විශේෂයෙන් කේන්ද්‍රගත වෙලා තිබුණා. මේ කොටස් සුද්ධ පවිත්‍ර කරන එක පෞගිය දින 250කට වඩා වැඩි කාලයක් විශේෂයෙන් කොවිඩ් තත්ත්වයේ තියෙද්දිත් රට වහලා තියෙද්දිත් අපේ ආයතනය අනෙකුත් ආයතන එක්ක එකතු වෙලා විශාල පිරිසක් යොදවගෙන මේවා පිරිසිදු කිරීම සිදු වෙනවා. ඉදිරියටත් මේ පිරිසිදු කිරීම විශේෂයෙන් සාගර කලාපයට එකතු වුණු මේ බෑග් කිලෝග්‍රෑම් 25 බෑග් තමයි එකතු වුණේ. මේ බෑග් යම් යම් තැන්වල තිබිලා ඒකේ ප්ලාස්ටික් ආවරණය කැඩුණු ගමන් මේ ප්ලාස්ටික් පෙලට් මුහුදට නිදහස් වෙනවා. මුහුදු ජලයට නිදහස් වුණ ගමන් ඝනත්වය අඩු වෙනදා මුහුදේ මතු පිටට ඇවිල්ලා විශේෂයෙන් සාගර ජල තරංග හා සුළඟ එක්ක විවිධ තැන්වලට ප්‍රවාහණය වෙනවා. මේ ප්‍රවාහණය වෙලා වෙරළට ආවට පස්සේ තමයි අපි යම් විදියක සුද්ධ පවිත්‍ර කිරීම කරන්නේ. දැනට සුද්ධ පවිත්‍ර කිරීම සිදු වෙනවා 250ක් විතර ප්‍රමාණයක් දෛනිකව වෙරළ කලාපයේ විවිධ තැන්වල සුද්ධ පවිත්‍ර කිරීම සිදු කරනවා. ඉදිරියටත් ඒ වෙරළ කලාපයට මේ ප්ලාස්ටික් පෙලට් එකතු වීම මත අපිට සුද්ධ පවිත්‍ර කරන්න වෙයි. යම් කාලයක අපි කොහොමද මේක අවසන් කරන්නේ කියන එක ඇත්තටම අපිට යම් යම් රටවල උදාහරණ තියෙනවා. දැන් අපි ගත්තොත් දකුණු අප්‍රිකාවේ මේ වගේ අනතුරක් වුණාම ඒගොල්ලෝ මේ පවිත්‍ර කරන එක නැවැත්තුවේ දවසකට එක මිනිස්සෙකුට මේ පෙලට්ස් ග්‍රෑම් 15ක් ඇහිඳින දක්වා මට්ටමට එනකොට ඊට අඩු වුණාට පස්සේ තමයි ඒක දවසකට එක් පුද්ගලයෙකුට ග්‍රෑම් 15ක්. ඒ කියන්නේ විශාල කාලයක් දැනට තියෙන තත්ත්වය මත අපිට තවත් විශාල කාලයක් මේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු කරන්න සිදු වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැනට කැස්බෑ මරණ වැනි දේවල් වාර්තා වීමත් තවමත් වෙනවා. කැස්බෑ මරණ ඇත්තටම අඩු වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම වෙනත් කිසිදු සාක්ෂියක් වුණා නැහැ. මේ කාලය තුල වාර්තා වුණු කැස්බෑ මරණ ඒ කාලය තුල වැඩි වෙලා ආපහු අඩුවීම තුලම අපිට පැහැදිලිව පේනවා නෞකාවේ මූලිකව සම්බන්ධතාවයක් මේ සඳහා තියෙන බවට දැනට වාර්තා වෙන තොරතුරු අනුව කැස්බෑ මරණ අඩු වෙලා සාමාන්‍යයෙන් වෙනදා වාර්තා වෙන මට්ටමටම අඩු වෙලා තියෙනවා. හොඳයි. මේ තමයි සම්පූර්ණ කතාව. මොකද මේක මතු පිටින් අපි දේවල් බොහෝ කතා කරාට මේ ගැඹුරේ දැනට සිදුවන දේ අපිට බොහෝම දේවල් බොහොම ඉක්මනට අමතක වෙන නිසා මේවායේ තත්ත්වයන් පිළිබඳ යලි යලිත් මතක් කරගෙන මොකද්ද වෙන්නේ කියන දේ දැන ගැනීම වැදගත්. වන්දි ක්‍රියාවලිය කොහොමද පරිසර පද්ධතියට සිදුවුණු හානියට අදාළ වුණු පූර්ණ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? මේ වෙද්දි සුන්බුන් පවතිනවා. ඒ සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රමවේදය කොහොමද දියත් වෙන්නේ? ඒක ඉතාමත්ම සූක්ෂමව කළ යුතු ක්‍රියාවලියක්. ඒක ඉතාමත්ම සූක්ෂමව කෙරෙමින් පවතිනවා. ඒ වගේම තමයි අපි මේ කාරණේ පිළිබඳ මතකය අමතක වී ගියාට නිරන්තරයෙන් දෛනිකව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට පරිශන පවත්වමින් මේ පිළිබඳ සොයා බැලීමක් කරනවා. ඒ වගේම තවමත් පරිසර පද්ධතියට හානි සිදු වෙනවා. ඒ පිළිබඳව සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරනවා. මේක තමයි සම්පූර්ණ කතාව. අපි එතනින් පසු දිගට කතා කරමු මේ වෙද්දී මොනවද ඉදිරියට සාගරය ආරක්ෂා කර ගැනීම සඳහා වුණු ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයන් කියන කාරණේ. විශේෂයෙන්ම කතා කරන්න ඕනේ අපිට මතු පිටින් නොපෙනෙන බොහෝ දේවල් තිබෙනවා මේ වෙලාවේ සාගරයත් එක්ක බැඳුණු කාරණා. ඒ පිළිබඳව අපි කතා කරමු. කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු යලිත් හමුවෙමු. අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සමගින් නිහඬු සභාපතිතුමිය නීතිඥ දර්ශනීය ලහදපුර වගේම සාමාන්‍ය අධිකාරී ජගත් ගුණසේකර මහතා සමගින් සාකච්ඡා කළේ. ගෙලුණු නෞකාවේ තත්ත්වය තමයි මූලික අඩහොරාව පුරාම අපි ඔබට පැහැදිලි කිරීම සිදු කළේ. එතනින් පසු අපි කතා කළ යුතු දේ තියෙනවා. එදත් අපිට ප්‍රශ්න ආවා සාගරය තුල යම් යම් කටයුතු කරද්දී. ඒ වගේම තමයි භෞතික සම්පත් අතින් ගත්තාම අපට එවැනි නැවක් අවතුරට පත් වුණාගෙන් පස්සේ අපිට තිබුණු සම්පත් සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න ආවා. මොකද සමහර නෞකාවන් අපිට වෙනත් රටවල් වලින් ඇනවුම් කරන්නට සිද්ධ වුණා මේ ක්‍රියාවලියට අදාළව.
මේ වෙද්දී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට ශක්තිමත් වෙන්න මොනවද බලාපොරොත්තු වෙන ඉදිරියට එකතු කරගන්නේ? ඔව් ඇත්තටම මම කලිනුත් සඳහන් කරුවා වගේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අධිකරණ ඇමතිතුමා අපිට මේ වෙනම කමිටු එකක් හදලා තියෙනවා සමුද්‍ර ආපදා කළමනාකරණය කරන්න. ඒ කමිටුව අපි ඇත්තටම අපේ ආයතනය වගේම වරා අධිකාරිය නාවික ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා නාවික හමුදාව කෝස්ට් ගාඩ් ආයතනය මේ සියලුම එකතු වෙලා තමයි අපි මේක සාකච්ඡාව සිදු කරගෙන යන්නේ. මූලිකව අපි සිංගප්පූරු රජයේ මීපා ආයතනයට හා සමගාමී ආයතන සමග සාකච්ඡාවක් කෙරුවා. ඒ වගේම ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මීපා ආයතනය වගේ ඕස්ට්‍රේලියාවේ තියෙන ආයතනත් සමග සාකච්ඡා කෙරුවා. ඔවුන් යම්කිසි ආකාරයකට අපිට විශේෂඥ සහාය ලබා දුන්නා. ඊට අමතරව මීපා ආයතන විදියට ගත්තම අපි මීටත් කලින් ඉඳලා අපි සාකච්ඡාවක් තිබුණා ප්‍රංශ රජය සමග. අපි මේ අනන්‍ය ආර්ථික කලාපය කියන්නේ නාවික සැතපුම් 200 දක්වා කලාපය තුළ අපි පරිසරය ආරක්ෂා කරගන්න අපිට කන්ටිනියස් මොනිටරින්. ඒ කියන්නේ හැම පැය 24ම මෙම කලාපය නිරීක්ෂණය කරන්නට පහසුකම අවශ්‍යයි. ඉතින් ඒක නිසා අපි ප්‍රංශ රජයත් සමග තිබුණු සාකච්ඡා අනුව ඔවුන් දැනට කැමති වෙලා තියෙනවා අපිට ලබා දෙන්නට අවුරුද්දක කාලයකට නියම ව්‍යාපෘතියක් විදිහට මෙම සාගර කලාපයම නිරීක්ෂණය වන ආකාරයේ පද්ධතියක් අපිට ලබා දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ කණ්ඩායම මේ වසරේ මුල අපේ රාජ්‍ය ඇමතුමා සමග සම්බන්ධ වුණා. විශේෂයෙන්ම ප්‍රංශ තානාපතිතුමා කතා කළා. දැන් මේ අවස්ථාවේ අපිට තිබෙන්නේ මේ ගිවිසුම අත්සන් කරලා ඉදිරියට යෑම තමයි. ඊළඟට දෙවෙනියට අපිට අවශ්‍ය පහසුකම් ඔබ කිව්වා වගේ අපි ඉන්දියාවෙන් හෝ සිංගප්පූරුවෙන් නැවක් වෙනකම් බලාගෙන ඉන්නෝනේ. හදිසි තෙල් විසිරීමක් වුණත් ගින්නක් පාලනය කරගන්න උනොත්. ඉතින් මේ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඇත්තට මේක ඉදිරිපත් කරුවා පහුගිය වසර අග වෙනකොට. නමුත් ඒ වෙලාවේ තිබුණ තත්ත්වයක් වගේ කැබිනට් මණ්ඩලය උපදෙස් දීලා තිබුණා මේ වසරේ මුල නැවතත් එය ඉදිරිපත් කරන්නට කියලා. එම නෞකාව එම කැබිනට් පත්‍රිකාවේ තිබුණ නෞකාවක් එම නෞකාවෙන් හදිසි ගිනි නිවීම තත්ත්වයන් තෙල් විසිරීම තත්ත්වය පාලනය කරන්නට වගේම වෙනත් අනිකුත් කාර්යයන් සඳහා යොදා ගන්න පුළුවන් නෞකාවක් සහ ඒකට අදාළ අනෙක් පහසුකම් සියල්ලම සහිත මේ අපිට ඉතාමත් හොඳ අපි කියන්නේ soft loan එකක් කියලා අවුරුදු 15කට පසුව ගෙවන්න වෙන සහ ඉතාමත් අඩු පොලියකින් නම් ඉතාමත් වගකීම් කියන්නේ ඉතාමත් අඩු පොලියක් මේ කාලේ අපිට හොයාගන්න බැරි තරමේ අඩු පොලියකට අවුරුදු 15කට පස්සේ ගෙවන්න වෙන ආකාරයේ හොඳ යෝජනාවක් අපිට ඇවිල්ලා තියෙනවා ස්පාඤ්ඤ රජයෙන්. එතකොට දැනට කැබිනට් පත්‍රිකාව නැවතත් ඉදිරිපත් කිරීම නියමිතයි. අපේ කැබිනට් ඇමතුම හැටියට අග්‍රාමාත්‍යතුමා ඊළඟ ඉදිරි නොදුරු කැබිනට් රැස්වීමකදී ඉදිරිපත් කරයි. ඉතින් මේ ආකාරයට අපි අපේ හැකියාවන් අපි ඉස්සරහට වර්ධනය කරගෙන යනවා. නමුත් සමස්තයක් විදියට ගත්තම රටක් විදියට අපිට සීල් යාන්ත්‍රණය අවශ්‍යයි. ඒකට අර මේ පායතනයට තමයි මේ සමස්ත කලාපයටම විධානයක් දෙන්න පුළුවන් නීති ශක්‍යතාවය තියෙන්නේ. නමුත් පළවෙනි කියන්නේ අනතුරක් වුණාම ෆස්ට් රෙස්පොන්ඩන්ට් කියලා ඉස්සෙල්ලාම යන නාවික හමුදාව වරාය අධිකාරිය ආදී ආයතන ඒ සියල්ලම එකතු කරගෙන හොඳ මේ ක්‍රමවේදයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒක ඉතාමත් අත්‍යවශ්‍යයි. මොකද අපිට ඒක දැනුනේ අපිට ප්‍රශ්නයක් ඇති වෙනකොට. ඒ නිසා දැන්ම මේ මෙවැනි දේවල් ඇති වුණොත් මොකද ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයේ තියෙන ප්‍රබලම රටක්. මෙවැනි අවදානම් ඇතිවීම පිළිබඳ බොහොම සුලභ අත්දැකීම් අපිට ඒ ඉස්සරහට උනත්. ඒ නිසා ඒවට ප්‍රතිචාර දක්වන්නට ශක්තිමත් විය යුතු ආයතනය මෙතනයි කියන දේ අපි හඳුනාගත්තෙත් මේ නැවේ ප්‍රශ්නය ආවගෙන් පස්සේ. ඉතින් ඒ නිසා ඒක ශක්තිමත් කරන්නට මැදිහත් වේවි කියලා අපි විශ්වාස කරනවා. හැමදේම රජයන් ඒ වගේම බලධාරී ආයතන නීති රීති මේ දේවල් සියලු දේවල් ආයතනයක් ඉතින් කර යුතු දේවල් පමණක්ම නෙවෙයි. වෙරළත් එක්ක බැඳුණු කාරණේදී මහජනතාවටත් ලොකු වගකීමක් තියෙනවා. අපි දන්නවා සාගර තීරයත් එක්ක තියෙන හෝටල් ඕවේවා එතනින් එහාට සාගරයේ ඒ ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව ඉන්නවා. මේ පැත්තෙන් ගත්තොත් මේ වෙද්දී වෙරළ ආරක්ෂාව සමුද්‍ර ආරක්ෂාව සඳහා සාමාන්‍ය අධිකාරියතුමනි මොකක්ද අරගෙන තියෙන විශේෂ ව්‍යාපෘතීන්? අතරම ඔබ කිව්ව විදිහට අපේ ලංකාව වටා වෙරළ තීරයක් තියෙනවා කිලෝමීටර් 1700ක විතර. ඊට අමතරව ලංකාව වටා තියෙන සාගර කලාපයේ ලංකාවේ ගොඩබිම වගේ 8 ගුණයක කලාපයක සාගර සම්පත් නෙලා ගැනීමේ සම්පූර්ණ අයිතිය අපේ රටට සතු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල කලාපයක දූෂණය වැළැක්වීම සාගර පරිසරය ආරක්ෂා කිරීම කියන කටයුත්ත
එක ආයතනයකට පමණක් එහෙම නැත්නම් රජයේ ආයතන කීපයකට පමණක් කරන්න බෑ. විශේෂයෙන් ඔබ කිව්ව විදිහට හැම දෙනාගේම සාමාන්‍ය ජනතාවගේ විවිධ කර්මාන්තවල යෙදෙන සාගරය ආශ්‍රිතව විවිධ කර්මාන්තවල යෙදෙන හෝටල් හිමියන්ගේ දීවරයන්ගේ හැම දෙනාගේම සහාය අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ සහාය විශේෂයෙන් අපි මේ වෙනකොට සාගර කලාපයට තියෙන එක් ප්‍රධාන තර්ජනයක් තමයි ප්ලාස්ටික් අපද්‍රව්‍ය. ප්ලාස්ටික් හා වෙනත් අපද්‍රව්‍ය සාගර කලාපයට විවිධ කර්මාන්ත මගින් විවිධ වෙර කලාපයේ වෙසෙන ජනතාව ඒ වගේම රටමැද ඉඳන් සාගරයට එන විවිධ ඇල මාර්ග ගංගා ඔස්සේ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් මේ සාගර කලාපයට එනවා. එතකොට මේ සාගර කලාපය ප්ලාස්ටික් හා අනෙකුත් නොදිරන අපද්‍රව්‍ය මගින් දූෂණය වීම අපි මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා ලංකාවේ වගේම ලෝකයේ ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට මේ ප්ලාස්ටික් දූෂණය ලෝකයේ සෑහෙන දුරට අද කතා වෙනවා. මොකද මේ ප්ලාස්ටික් සාමාන්‍යයෙන් අනෙකුත් දිරන ද්‍රව්‍ය වගේ පරිසරයේදී වියෝජනයට ලක් වෙන්නේ නැහැ. කුඩා කොටස් බවට කැඩෙනවා. එතකොට කුඩා කොටස් වලට අපි කියනවා ශුද්ධ ප්ලාස්ටික්. මේ ශුද්ධ ප්ලාස්ටික් කින්ද පරිසරයේ විවිධ ජීවීන්ට පරිසරයටම වගේම අවසානයේ මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යයටත් බලපාන්න පුළුවන්. මොකද මේවා ආහාර දාම ඔස්සේ අවසානයේ අපේ ශරීරය තුළටත් එන්න පුළුවන්. මෙන්න මේ නිසා විශේෂයෙන් සමුද්‍ර පරිසරය අපද්‍රව්‍ය මගින් සිදුවන දූෂණය වළක්වන්න අපි විශේෂ වැඩසටහනක් විශේෂයෙන් අපේ රාජ්‍ය අමාත්‍යාංශය ඇමතුමාගේ මඟ පින්වීම යටතේ සයිබර් රකින්න රැල්ල කියලා වැඩසටහනක් පටන් ගත්තා. මේ සයිබර් රකින්න රැල්ල වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ අපේ සාගර කලාපයේ වෙරළ කලාපය මේ අපද්‍රව්‍ය මගින් නොදිරන අපද්‍රව්‍ය මගින් සිදුවෙන දූෂණය වළක්වන්න. මෙහිදී අපි විශේෂ වැඩසටහන් ගණනාවක් තියෙනවා මේ වෙරළ කලාපයට මේ අපද්‍රව්‍ය එකතු වෙන එක වළක්වන්න එකතු වෙන අපද්‍රව්‍ය ඉක්මනින් ඉවත් කරන්න සාගර පරිසරයෙන් වෙරළ කලාපයෙන් ඉවත් කරන්න අපේ එක වැඩසටහනක් තමයි ඇත්තටම බීච් කෙයාර්ටේකර්ස්. එහෙම නැත්නම් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීම. අපි මේ 1700ක් වූ වෙරළ කලාපයේම ආවරණය කරන විදියට දිනපතා මේ වෙරළ කලාපයේ පිරිසිදු කරන ක්‍රමයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ මූලික අරමුණ. ඒ සඳහා අපි එක ක්‍රමවේදයක් තමයි බීච් කෙයාර්ටේකර්ස් එහෙම නැත්නම් වෙරළ දිනපතා රැක බලා ගන්නම් පත් කිරීම. මෙහිදී අපි වෙරළ කලාපයේ යම් ස්ථානයක් කිලෝමීටර් 1ක් මීටර් 700ක් වගේ ප්‍රමාණයක් තෝරගෙන වෙරළ කලාපයේ වෙසෙන අඩු ආදායම්ලාභී ඒ වගේම සමෘද්ධි ආධාරය ලබන එක පුද්ගලයෙකුට මේ වෙරළ කලාපයේ බලා කියාගෙන පවිත්‍ර කිරීම පවරලා තියෙනවා. එමගින් ඒ වෙරළ කලාපයේ සුද්ධ පවිත්‍ර වෙනවා වගේම මේ වෙරළ කලාපය පිරිසිදු කිරීම වෙනුවෙන් දෛනික ආදායමක් මේ අයට ලැබෙනවා. රුපියල් 10000ක් වගේම මේක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ රජයේ මුදල් වලින් විතරක් නෙමෙයි. අපි විශේෂයෙන් වෙරළ කලාපය හා සම්බන්ධිත ලංකාවේ තියෙන විශේෂිත ප්‍රයිවට් සෙක්ටර් එක එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ විවිධ ආයතනවල සහාය ලබා ගන්නවා. මේ හරහා වෙරළ කලාපය ආරක්ෂා කරන්න වගේම ඒ වෙරළ කලාපයේ ඉන්න දුප්පත් ජනතාව යම් විදියකට නගා සිටවීම අපිට පුළුවන් වෙනවා. ඊට අමතරව අපේ තවත් වැඩසටහනක් තියෙනවා හොටෙල් කෙයාර්ටේකර්ස් කියලා. එහිදී කරන්නේ අතර වෙරළ කලාපයේ ගොඩක් සංචාරක කර්මාන්තයට ඔබ දන්නවා ඇති වෙරළ කලාපයට ගියාම සමහර සංචාරක හෝටල් තියෙනවා. ඒ වෙරළ කලාපයේ ඒ හෝටලයට යාබද වෙරළ කලාපයේ හොඳට පිරිසිදු වෙනවා. හැබැයි හෝටලෙන් පොඩ්ඩක් එහාට මීටර් 50ක් එහාට ගියාම ලොකු කුණු කන්දක්. ඉතින් මෙන්න මේ තත්ත්වය අපි වළක්වන්න ඕන. මේක සංචාරක කර්මාන්තයේ දිවර කර්මාන්තේ බලපානවා. අපි මේ වෙරළ කලාපයේ විශේෂයෙන් පාවිච්චි කරන ඒ හෝටල් වලට මේ වෙරළ කලාපය පවිත්‍ර කිරීමේ වගකීම බාර දීලා හැම හෝටලයකටම මේ වගේ වෙරළ කලාපයක් පවිත්‍ර කිරීමේ වගකීම බාර දීලා ඒ වෙරළ කලාපය පිරිසිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි තවත් මේ වැඩසටහන වගේම ලොන්ච් කරා National Volunteer Movement කියලා. ඒ කියන්නේ රටේ ඉන්න තරුණ ජනතාවගේ ස්වේච්ඡාවෙන් මේ වෙරළ පිරිසිදු කරන්න ඒගොල්ලෝ දායක කර ගැනීම වෙරළ සාගර පරිසරය සුරකින්න පවිත්‍ර කරන්න ඒගොල්ලොන්ගේ දායකත්වය ලබා ගැනීමත් වෙරළ හා සාගරයේ පරිසරය හා බැඳුණු විවිධ වැඩසටහන් වලට මේ තරුණ පිරිස් දායක කර ගැනීම. මොකද ඔබ දන්නවා ඇත්තටම ලංකාවේ වෙරළක් තියෙනවා සාගරයක් තියෙනවා. හැබැයි බොහෝ දෙනෙක් මේ වෙරළ කලාපයේ සාගරයේ තියෙන කොරල් පරයක් දැකලා නැහැ. සාගරයක තියෙන පරිසරය සම්බන්ධතාවයේ ගොඩක් අඩුයි. මේ සම්බන්ධතාවයේ වැඩි කිරීම හා මේ සාගරයේ සුන්දරත්වය දැකීම තුළම ඒ අය යම් විදියකට පෙළඹෙනවා මේ සාගර පරිසරය ආරක්ෂා කරන්න. ඒක නිසා අපි මේ කටයුතු වලට සම්බන්ධ කරගන්න අතරේ මේ අයට යම් විදියක විද්‍යාත්මක දැනුමක් සාගර පරිසර පද්ධති පිළිබඳ විද්‍යාත්මක දැනුමක් ලබා දීම තුළින් මේ කොටස් බල ගන්නවල මේ සඳහා දායක කරගන්න අපි මේ වෙනකොට කටයුතු කරමින් තියෙනවා. ප්‍රතිචාරය හොඳයිද? ප්‍රතිචාරය ඉතාමත්ම හොඳයි. අපිට ඇත්තටම ප්‍රතිචාරයත් හොඳයි. අපිට දැකපු දෙයක් තමයි සම්පත් රාජ්‍ය ආයතනයකට යම් විදියක මදි වුණාට
සම්බන්ධීකරණය හා සම්බන්ධතා ගොඩ නැගීම තුළින් මේ සම්පත් ඕන තරම් අපේ අවට තියෙනවා. ඒ සම්පත් සම්බන්ධීකරණය හා ඒ සම්බන්ධතා ගොඩ නැගීම තුළින් මේ වැඩසටහන් මහජනතාවගේ විවිධ ක්ෂේත්‍රවල ඒ වගේම පුද්ගලික අංශයේ සහාය ලබාගෙන වඩා හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක අපි උත්සාහ කරනවා නම් ඒ දේ කරන්න පුළුවන් කියන එක මේ වෙනකොට අපිට හොඳටම පෙනී ගිහිල්ලා තියෙනවා. හොඳයි. ඒ විදිහට ස්වේච්ඡා කණ්ඩායම් සහ ආයතනයේ මැදිහත් මේ විදිහේ දැවැන්ත ව්‍යාපෘතීන් දියත් වෙනවා. අපි මේ ප්‍රශ්න ඇතිවීම වළක්වා ගන්නට අවශ්‍ය මූලික වැඩ කටයුතු සිද්ධ වෙන්නට ඕනේ. අර නාවුක කේන්ද්‍රස්ථානයක් විදිහට නැව් හරහා අපට නොපෙනෙන දැවැන්ත ආකාරයේ පරිසර අවදානමක් ඇති වෙනවා. ඒක මේ වෙද්දි ලෝකයේම සාකච්ඡාවට බඳුන් වෙන කාරණේ තමයි මේ සියලුම නෞකාවල් වලින් බරපතල ආකාරයෙන් පරිසර දූෂණයක් වෙනවා. මොකද මේවා බොහොම පැරණි නෞකාවන්. මේවත් එක්ක නවීන තාක්ෂණයක් එන්නට ඕනේ. ඒ වගේම තමයි මේ මෙවලම් වලින් සාගරයට වෙන හානියක් තියෙනවා. ඒ වගේම තමයි මේවායින් පිට කරන දුම් වලින් සමස්ත පරිසර පද්ධතියට වෙන හානියක් තියෙනවා. ඉතින් ඒ නිසා පුනර්ජනනීය බල ශක්තියක් එක්ක ඉදිරියට යා යුතුයි. LNG විදිහට යන්නට ඕනේ. මේ වගේ කතිකාවන් තියෙනවා. නාවක කේන්ද්‍රස්ථානයක් විදිහට නැව් වලින් වෙන හානිය වළක්ව ගන්න මොනවද ඉදිරියට කරලා තියෙන සැලසුම්? ඔව් ඇත්තටම නැව් වලින් වෙන හානිය කිව්වම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. නැව් වලින් වෙන හානිය ගත්තොත් සමහරලාට ඒ පරිසර ඔබ කිව්ව එක හරියට හරි අපි රටමැද තියෙන පරිසර පද්ධති ගැන කතා කරොත් එතන තියෙන පරිසර ගැටලු ගැන කතා කරොත් සාගරය සහ නාවක ක්ෂේත්‍රය ආශ්‍රිතව වෙන ප්‍රශ්න ගැන අපි කතා කරන අඩුයි. මූලිකව නෞකා මගින් වෙන පරිසරයට වෙන හානි කීපයක් තිබෙනවා. ඔබ කිව්වා වගේම ඉන්ධන භාවිතා කිරීම නිසා විශාල ප්‍රමාණයක් ඉන්ධන කාන්දු වීම විදිහට සාගරයට ගලාගෙන යනවා. ඒ වගේම අනතුරු අපි දන්නවා එක්ස්ප්‍රස් පර්ල් MT නිව් ඩයමන්ඩ් වගේ අනතුරු නිසා මේ ඉන්ධන සාගරයට එකතු වෙනවා. මේක ඉන්ධන කියන්නේ නව ගමනාගමනයේදී යොදා ගන්න ඉන්ධන කියන්නේ විශාල වශයෙන් වෙන රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන නිසා සාගර පරිසරයට ජීවීන්ට හානි කරයි. ඒතර මේන් ඔබ පැවසු ආකාරයට අපි ගමන් කරන්නට ඕනේ තිරසාර විසඳුම් කරා එකක් තමයි පුනර්ජනනීය බල ශක්තිය යොදා ගන්න එක. දැනටමත් අන්තර්ජාතිකව තිබෙන ජගත් සාගර සංවිධානය ග්‍රීන් වොයේජ් කියලා ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. එහිදී මූලිකවම බලාපොරොත්තු වෙනවා මෙම නෞකා මගින් පිටවන කාබන් ඩයොක්සයිඩ් ඉන්ධන දහනයෙන් වෙන්නට පුළුවන් වෙනත් ආකාරයකින් වෙන්න පුළුවන් මේ පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ අනිකුත් හරිතාගාර වායු අඩු කරන්නට සහ එයින් වෙන පරිසර හානිය අඩු කරන්නට අරමුණු කරන් තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව එහි කොටස්කරුවෙක් අපි ඉදිරියට ගමන් කරනවා ඒ ජගත් සාගර සංවිධානයත් සමග ග්‍රීන් වොයේජ් ප්‍රොජෙක්ට් එක හරහා. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි මෙම ජගත් සාගර සංවිධානයේ තියෙන මාපෝල් ප්‍රඥප්තිය. එහි තියෙනවා ඇනෙක්ෂස් 6ක්. එයින් එකේ ඉඳලා 5 දක්වා අපි අත්සන් කරලා තියෙනවා රටක් විදිහට 6 වෙනි එක අපි අත්සන් කරලා නැහැ. අත්සන් කළා නැත්තේ එයින් පාලනය වෙන්නේ වායු දූෂණය. මූලිකවම අපිට කලින් හැකියාව තිබුණේ නැහැ මේ පිළිබඳව කටයුතු කරන්නට. නමුත් අපි දැන් ග්‍රීන් වොයේජ් ආදී වූ ව්‍යාපෘති හරහා සහ සමස්ත ලෝකයේම තිරසාර නාවක ගමනාගමනයක් ගැන කතා කරන කාලේ අපි ඒකත් අපේ නීති පද්ධතියට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අපි ප්‍රඥප්ති 8ක් 9ක් තියෙනවා. අපි අත්සන් කළ යුතුයි කියලා අපි කැබිනට් මණ්ඩලයේ දන්නවා තිබෙන එයින් එකක් විදිහට මෙය තියෙනවා. මේ දේවල් ඇත්තටම විය යුතු දේවල්. මේ වගේම තමයි අපි තවත් දෙයක් තමනවා මේ ආක්‍රමණශීලී ශාක වැනි දේවල් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. සැල්විනියා වගේ දේවල් නිසා වෙච්ච ඛේදවාචකයන් තියෙනවා. යම් ආකාරයෙන් ධනාත්මක ප්‍රතිචාරත් සමහර දේවල් වලින් තියෙනවා. නමුත් මේ ආක්‍රමණශීලී ශාක අවශ්‍ය ප්‍රමාණයට වඩා මේක පැතිරීමෙන් ප්‍රශ්නයක් වෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒ වගේම තමයි අපි දන්නවා ශාක නිරෝධායනයේ පැත්තෙන් ගත්තාම කොයිතරම්නම් ශාක කොටසක් රටක් ඇතුළට එනකොට නීති තියනවාද. හැබැයි මූදක ඉඳලා තවත් මූදකට එනකොට නෞකා හරහා අපිට ප්‍රේෂණය වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මේ ගැනත් අවධානය යොමු වෙලා තියෙනවද? ඔව් පැහැදිලිවම අපි ගත්තොතින් මේ ඔබ කිව්ව කාර්යය තමත් වැදගත්. මේ නාවක කටයුතු හරහා සාගර කලාප වලට වෙන ආක්‍රමණශීලී ජීවීන් කියන්නේ ලෝකයේ දැනට එළියට ඇවිල්ලා නැති නමුත් දැවැන්ත පරිසර ප්‍රශ්න වලින් එකක්. අපි දන්නවා නෞකාවේ බඳේ අපි හිතමු ඇමරිකානු සාගර කලාපයේ ඉඳලා ඇට්ලන්ටික් සාගරේ ඉඳලා අපේ ඉන්දියන් සාගරයට එනකොට ඒ නෞකාවේ බඳේ එකතු වෙලා එනවා මේ යම්කිසි කුඩා ජීවීන්. ඔවුන් අපේ සාගර කලාපයට ආවම ඔවුන් ආක්‍රමණ ජීවීන් බවට පත් වෙනවා. ඒවා කුඩා ශාක වෙන්න පුළුවන් මේ නැත්තම්
ජීවීන් වෙන්නට පුළුවන්. සත්තුන් වෙන්නට පුළුවන්. ඒතකොට මේ ආකාරයෙන් ආක්‍රමණකාරී ජීවීන් අපේ සාගර කලාපයට ආවම අපේ සාගර කලාපයේ තිබෙන ශාක සහ සත්තු ප්‍රජාවට හානියක් කරනවා. ඔවුන් අධික වේගයෙන් වර්ධනය වෙනවා පුළුවන් සහ නොයෙකුත් හානිකර තත්ත්වයන් සිද්ධ කරනවා. ඒකට අපි මේ පිළිබඳවත් වෙනවා පරීක්ෂණ කරලා තිනවා ගාල්ල සහ කොළඹ සහ සියලුම කමර්ෂල් හාබර්ස් වල මේ පිළිබඳ අධ්‍යයනය කරලා ඔවුන් කොයිතරම් හානිකරද කියන තත්ත්වය පිළිබඳ අපි යම්කිසි ජීවන කාණ්ඩයක් හඳුනගෙන තියෙනවා. ඔවුන් කොච්චර හානිකරද කියන එක අපි නිරන්තර අධ්‍යයනයක් සිද්ධ කරමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන්ම තිබෙනවා තව ජගත් සාගර සංවිධානය විසින් දියත් කළ ව්‍යාපෘති දෙකක් ග්ලෝ ෆවුලිං ව්‍යාපෘතිය සහ ග්ලෝලිට ඇත්තටම මේ මොනවාද මුහුදු අපද්‍රව්‍ය සාගරයේ තියෙන අපද්‍රව්‍ය පිළිබඳ තියෙන ව්‍යාපෘතියක්. ඒතකොට මේ දෙකටම අපි පාර්ශ්වකරුවන් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ගෝ ෆවුලිං ව්‍යාපෘතියේදී ශ්‍රී ලංකාව නියම රටක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒකට මේකට අවශ්‍ය අපි නැෂනල් ටාස්ක් ෆෝස් එක ජාතික නියම කණ්ඩායම අපි හඳුනගෙන පත් කරලා තියෙනවා. අපිට දැනට ඉස්සරහට තියෙන්නේ ඔවුන් සමග කටයුතු කිරීම. මේකත් ඇත්තටම දෙවන්ත සාගර ප්‍රශ්නයක්. අපි ඉදිරියේදී කටයුතු කරනවා ඒ පිළිබඳව. අපිට මතුපිට පරිසර පද්ධතිය පේනවට වැඩිය ලොකු දෙයක් සාගරය තුල කරන්න තියෙනවා. ඒකට ප්‍රවේශ වීමම අපහසුයි. මේවා කිමිදුම් කරුවන් යොදලා සමහර දේවල් විසඳ ගන්න ඕනේ, පර්යේෂණ කරන්නට ඕනේ. ඒ නිසා මේ පද්ධතිය රැක ගන්න ලොකු වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. ඒ අනුව ආයතනයක් ඇතුළත බොහොම වැදගත් සම්පත් කියන දේවල්. මේ සාගරය පිළිබඳ බර තැබීම වගේම තමයි මේ සාගරය රකින්න අවශ්‍ය කරන සම්පත්දායකිනුත් මේ ආයතනත් එක්ක එකතු වෙන්නට ඕනේ. ප්‍රමාණවත් තරම් තාක්ෂණය ගැන අපි කතා කරා, යටිතල පහසුකම් ගැන කතා කරා. සම්පත් අතින් ගත්තාම ප්‍රමාණවත් තරම් සම්පත්දායකින් ඉන්නවද ඔබතුමියට ආයතනේ? ඇත්තටම මගේ ආයතනයේ කාර්ය මණ්ඩලය 224 දෙනයි. ඒනොත් යම්කිසි හිස්තැන් තියෙනවා, වේකන්සිස් තියෙනවා, පුරප්පාඩු. මං හිතන්නේ වෙරළ තීරය කිලෝමීටර් 1700ක් බලා ගන්නයි රට වගේ 8 ගුණයක් විශාල පරාසයක ඉඩක් බලා ගන්න, සාගරය බලා ගන්න මේ ප්‍රමාණය හොඳට මදි. ඉතින් මං හිතනවා අපිට මානව සම්පත ඕනේ, මේ මානව සම්පත පුහුණු කරන්නට ඕනේ. ඔවුන් මං හිතනවා දැන් අපි යම්කිසි ප්‍රමාණයකට ඔවුන් පුහුණු කරලා තියෙනවා. හැම කෙනාටම අපි KPS නැත්තම් මූලික කාර්ය සාධන දීලා තියෙනවා. ගිය අවුරුද්දේ දුන්න, මේ අවුරුද්දේ අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේ ආකාරයට යම්කිසි මානව සම්පත දියුණු කිරීම තුළින් මම හිතනවා අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් අපි සාගර කලාපය තුළ. ඒක නිසා ඔබේ ප්‍රශ්නෙට පිළිතුර තමයි අපිට දැනට තියෙන මේ සම්පත් මදි, අපිට ලැබෙන මුදල් ප්‍රමාණය මදි සහ අපිට තියෙන අනිකුත් තාක්ෂණයත් මදි. හැබැයි අපේ සාමාන්‍ය අධිකාරිතුමා කිව්වා වගේ මදි කියන්නේ නැතුව අපි පුළුවන් තරම් බලනවා. පුද්ගලික අංශයේ ඉන්නවා, රාජ්‍ය නව සංවිධාන තියෙනවා, පාසල් ශිෂ්‍ය වෙන තරුණ ප්‍රජාව වෙනවා. මොවුන් සමග එක ව්‍යාපෘති හරහා අපේ ව්‍යාපෘති ගොඩක් තියෙනවා. බීච් කෑට් එකක් තියෙනවා, හෝටල් සමග සම්බන්ධ වෙනවා, සයිඩ් රකින්න රැල්ල කියලා තියෙනවා. අපේ තියෙන පාසල් සමුද්‍ර කණ්ඩායම් තියෙනවා. ඒ වගේම අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ තවත් ලොකුවට පුද්ගලික අංශය සමග සම්බන්ධයෙන් අර මදි කියන එක කියන්නේ නැතුව පුළුවන් තරම් තියෙන සම්පත් කළමනාකරණය කරන් ලොකු ජාලයක් සමග සම්බන්ධ වෙලා දැනට මේ කාර්යය ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒකම සමගාමීව අපි අපේ මානව සම්පත කොයි ආකාරයෙන් වැඩි දියුණු විය යුතුද කියන එකත් අපි දැනටමත් හදලා තියෙනවා. මානව සම්පත් සහ අනෙක් සම්පත් සහ විශේෂම නීති රාමුව මේ සියල්ලවත් අපි මේ ආකාරයට විය යුතුයි කියන එකට මූලික අඩිතාම දමලා තියෙනවා. සාමාන්‍ය අධිකාරිතුමනි, මේ වෙද්දි ලෝකෙත් එක්ක සංසන්දනය කරනකොට ශ්‍රී ලංකාව මම හිතන්නේ ලෝකෙම අවධානය යොමු කරපු සාගර කලාපයක් අපිට තියෙන්නේ. ශ්‍රී ලංකාව සතුටු වෙන්න පුළුවන් තරම් සාගර ආරක්ෂණයක ඉන්නවද, නැත්නම් අපිත් ඉන්නේ මුළු සාගරයේම රතු කලාපයකට ලක්වන තැනකද ඉන්නේ? ගෝලීය මට්ටමින් ගත්තොත් ශ්‍රී ලංකාව පිහිටලා තියෙන තැනත් එක්ක යම් විදිහේ ගෝලීය ආර්ථික, දේශපාලනික, පාරිසරික වැදගත්කමක් තියෙන ස්ථානික ශ්‍රී ලංකාව පිහිටලා තියෙනවා. ඒ වගේම දිවයිනක් විදියට ලංකාව වගේ 8 ගුණයක් විශාල සාගර කලාපයක සම්පත් නෙලා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඉදිරියේදී මේ කලාපය මේට වඩා වැඩි ගුණයකින් වැඩි වෙන්න නියමිතයි. ඉතින් මේ වගේ කලාපයක ඉන්න අපේ කුඩා රාජ්‍යයක්, කුඩා ආර්ථිකයක් මේ වගේ විශාල සාගර කලාපයක් බලා කියා ගන්න යම් විදියක සම්පත් යොමු කිරීමේ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව හින්දාම ඒ වගේම විවිධ සංවර්ධන ව්‍යාපෘති, නව තාක්ෂණයේ භාවිතයෙන් කරන මිනිස් ක්‍රියාකාරකම් සාගරය තුල වැඩි වෙමින් තියෙනවා. මේ නිසා
යම් විදිහේ අභියෝගයක් තියෙනවා මේ සාගර කලාපය රැකගන්න ලංකාව රටක් විදියට කොහොමද මැදිහත් වෙන්නේ කියලා. ඒක අභියෝගයක්. හැබැයි ලෝකයේ තුල විවිධ රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග එක ගත්තම අපිට විශේෂයෙන් හැකියාවක් තියෙනවා මේ අභියෝගයේ ජයගෙන අවශ්‍ය සම්පත් ටික හොයාගෙන මේ සඳහා අවශ්‍ය කටයුතු කරන. විශේෂයෙන් රටවල් වල අපි දන්නවා ලංකාවට ලංකාවේ වරායන් වලට නව 5000ක් විතර වර්ෂයකට පැමිණෙනවා. නව 200ක් 300ක් විතර අපේ සාගර කලාපය තුලින් ගමන් කරනවා. මෙන්න මේ නිසා නෞකා අනතුරක් වෙලා තෙල් විසිරීමක්, රසායන ද්‍රව්‍ය විසිරීමක් වෙලා අපේ සාගර කලාපයට, පරිසරයට, අපේ ආර්ථික කටයුතුට විශාල හානියක් වෙන්න තියෙනවා. මේ නිසා අපිට අවශ්‍ය වෙනවා ඒ වගේ අනතුරක් වුණොත් අපි කොහොමද ක්‍රියා කරන්නේ? මේ සඳහා අපිට සැලැස්මක් තියෙනවා. අපි කියනවා තෙල් හා රසායනික ද්‍රව්‍ය විසිරීමේදී ක්‍රියාත්මක ජාතික සැලැස්ම. මේ සැලැස්ම ක්‍රියාවට නගන්න අපිට මුදල් වුවමනයි. මුදල් ඇත්තටම මහා භාණ්ඩාගාරය මගින් අවශ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් වෙන් කිරීමේ නොහැකියාව. හැබැයි වෙනත් රටවල් මේ සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් තියෙනවා. polluter pay principle. එහෙම නැත්නම් potential polluter pay principle. දූෂකයා විසින් ගෙවිය යුතුය. එහෙම දූෂණයට විභවයක් ඇත්තා ගෙවිය යුතුන් කියන ක්‍රමවේදයේ මූලධර්මය පාවිච්චි කරලා වෙනම අර මුදල් ස්ථාපිත කරලා තියෙනවා. අපි මෙන්න මේ ක්‍රමවේදය මේ වෙනකොට අපේ පනතට යෝජනා කරලා තියෙනවා. ඒ වගේ ක්‍රමවේදයක් කරහා ගොඩනගන අරමුදලක් කරහා මේ සියලු ක්‍රියාකාරකම් පැහැදිලිව කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාදාම තුළ අපිට මේ අභියෝගයේ ජය ගන්න, ඒ වගේම මහා භාණ්ඩාගාරයට බරක් නැතුව අමතර පිරිවැයකින් තොරව මේ අභියෝගයේ ජය ගන්න ලෝකයේ ක්‍රියාත්මක වෙන ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ සියල්ල අධ්‍යයනය කරලා මේ වෙනකොට සභාපතිතුමිය පැහැදිලි කළා වගේ අපි පනත සංශෝධනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මේ පනතට ඒ විදිය අරමුදල් එකතු කරන ක්‍රමවේද ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ හරහා මේ දැනට තියෙන අභියෝග ජය ගන්න, සම්පත් ලබා ගන්න, මානව සම්පත් වෙන්න පුළුවන්, භෞතික සම්පත් වෙන්න පුළුවන්, අනාගතයේදී ලබාගෙන ඒ කටයුතු නිසාරව කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා දැනට තියෙන බලපෑම් අපි හරි විදියට අඳුනා ගන්න ඕන. ඇත්තටම මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව අපි මීට කලින් 1999 තමයි අපි තෙල් විසිරීමේ සැලැස්මක් සකස් කරේ. 2000 වර්ෂයේදී තමයි පළවෙනි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්න. ඊට පස්සේ 2004 තමයි දෙවෙනි වරටත් යහපත් කාලීන කිරීමක් කරලා අමාත්‍ය මණ්ඩලේ අනුමැතිය ලබා. හැබැයි මේක හැමදිනාගෙම අවධානය යොමු වෙලා තිබුණේ නැහැ. මේ වගේ අනතුරක අවදානමක අපේ රට ඉන්නවා කියන එක. මේ අනතුර හොඳ ආයෝපන එකක් වුණා, ගොඩක් දෙනාගේ ඇස් ඇරවීමක් වුණා. ඉතින් ඒ හරහාම අන්තර්ජාතික සංවිධාන, ඒ වගේම රජයේ ප්‍රතිපත්ති සකසන්න හැම දෙනාගේම අවධානය මේ හරහා යොමු වෙච්ච හින්දා මේක හොඳ අවස්ථාවක්. අපි හැම දෙනාම එකතු වෙලා නීති රීති සකස් කරගෙන අරක විදිහට අන්තර්ජාතික සංවිධාන වලින් භෞතික සම්පත්, මානව සම්පත් ටික දියුණු කරගෙන ඉදිරි අභියෝග වලට මුහුණ දෙන්න හොඳ වැඩපිළිවෙලක් සකසා ගන්න. ඒ අනුව සභාපතිතුමා කිව්වා වගේ අපි අදාළ කටයුතු හෙමින් වුණත් අදාළ ක්‍රමානුකූලව මේ ක්‍රියාමාර්ග ගණමින් පවතිනවා. හරි. ඉතාමත්ම වැදගත්ම භූමිකාවක් බෝන තැනක් සාගරය. අපි සාගරයේ උපරිම විභවතාවය ගන්නවද කියන ප්‍රශ්නේ අපිට කොහොමත් තියෙනවා. අපි මේ පිළිබඳ මේ සතියේත් කතා කළා. කොච්චරනම් රැකියාව අවස්ථා ජනනය කරගන්න පුළුවන්ද? කොච්චරනම් ආර්ථිකමය වශයෙන් සම්පත් උත්පාදනය කරගන්න පුළුවන්ද? හැබැයි අපි ඒක ප්‍රයෝජනයට ගන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක එක පැත්තකින්, ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ සාගරය ආරක්ෂා කර ගැනීම. ඒ වෙනුවෙන් සියලු කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව අපිට තියෙන. ඇත්තටම අර කිව්වා වගේ අපිට මේ ආයතන පිළිබඳ ලොකු බරතැබීමක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්නෙත් එක්ක මේ ආයතන ශක්තිමත් කළ යුතුද කියන දේ දැවැන්ත ආකාරයෙන් දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී මෙවැනි ආයතන පිළිබඳ වැඩි බරතැබීමක් සිදු කළ යුතුයි. මේ හරහා සිදුවන විනාශය අතිවිශාලයි, මේක පාලනය කරගන්න බැරි වුණොත්. ඒ නිසා ඉදිරිය සුබවාදී වේවි කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔබත් ප්‍රශ්නවල ඉන්නේ, රටත් යම් ප්‍රශ්නයක ඉන්නේ, මුදල් ප්‍රතිපාදන මේ දේවල් ගැටලුවක තියෙන්නේ. ඉතින් මේ සියලු දේ තුල යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපිට තියෙන්නේ. සභාපතිතුමනි, සාමාන්‍යකාරතුමනි, බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. බොහොම ස්තුතියි. අපි අද සමුගන්නවා ලැබෙන සඳුදායලි හමුවමු. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්.